ආයුබෝවන් ආරෝග්‍ය අදත් ඔබත් එක්ක ඉතාමත්ම ලෙන්ගතුකමින් එතුමත් එක්ක සාකච්ඡාව සූදානම් වෙලා ඉන්නවා. බටහිර වෛද්‍ය විද්‍යාව, දේශීය වෛද්‍ය විද්‍යාව, දේශීය පාරම්පරික වෛද්‍ය විද්‍යාව, රස වෛද්‍ය විද්‍යාව, සුසුකම්ලත් ලියාපදිංචි වෛද්‍ය ජයන්ත අමරසිංහ. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. වෛද්‍යතුමනි කාලින මාතෘකාවක් අද කතා බහ කරන්න සූදානම්ින් ඉන්න ඔබතුමාගේ විෂයපතයත් එක්ක සම්බන්ධ වෙච්ච කාරණාවක්. බොහෝ අය මේක මාධ්‍ය තුලින් කතා කරන්නේ නැහැ. බොහෝ අය නිවස් තුල කතා කරන්නේ නැහැ. මේ ගැටලුව පුරුෂ ආර්ශයට තියෙන ලිංගික බලහීනතාවය සහ ශනික මෝචනය. අපි මේ දෙක එකටම ගමු වෛද්‍යතුමනි. මේ දෙක මාතෘකා දෙකක්. නමුත් අපි එකටම ඔබතුමත් එක්ක කතා බහ කරගෙන යමු. බොහෝ අය පෞල් ජීවිතයක් ගත කරනකොට මෙන්න මේ ගැටලු තියෙනවා. මේ දේවල් කියන්න කැමති නැහැ. මේක නිවස තුල කතා කරන්නට බෑ. මාධ්‍යකින් අපිට මේ හරියට විස්තරයක් එන්නේ නැහැ. පාසල් අධ්‍යාපනය තුල හරියට විස්තරයක් නැහැ. නමුත් පුද්ගලයාට මේ අවස්ථාව මේ තත්ත්වෙ තිබෙනවා. වෛද්‍යතුමනි එතකොට මේ ලිංගික බලහීනතාවය කියන දේ අපි සංගවගෙන හිටියට අපි මේ දේවල් කතා කළ යුතු මාතෘකා. මොකද්ද මේ ලිංගික බලහීනතාවය කියන්නේ? අපි දන්නවා මේ තරුණ වියට එළඹුණාට පස්සේ යම් අපේ මූලික අවශ්‍යතාවයක් තමයි මේ ලිංගික කටයුතු. ඒක අපේ ආහාර පාන ඉඳුන් හිටුම් වගේම මූලික අවශ්‍යතාවයක් වෙනවා. මේක ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් එක පැත්තකින් මේක ජීවය පවත්වා ගන්න තියෙන දෙයක්. ඒ තරුණ කාලේදී වයසේදී මේ ලිංගික කටයුතු සඳහා අවශ්‍ය බලය ශක්තිය නැත්තම් අපි කියනවා දැන් ඔබතුමී කියෝ වගේ අර ලිංගික බලහීනතාවය කියලා කියනවා. ඒතකොට මෙතන පටලවා ගන්න හොඳ නැහැ. අපි දන්නවා මේ ලිංගාසිත රෝග. ඒක වෙනම කතාවක්. එතකොට ලිංගික ගැටලු කියන එක තව කතාවක්. එතකොට මෙතන ලිංගික බලහීනතාවය කිව්වහම ගැහැණු පිරිමි දෙකොට්ටාසෙටම තියෙනවා. දෙපැත්තටම මේ ලිංගික බලහීනතාවය තියෙනවා. එතකොට මේක ලිංගික රෝගයක් නොවේයි ලිංගික ගැටලුවක්. වෛද්‍යතුමනි මේ ලිංගික බලහීනතාවය ගැන කතා කරනකොට මේක අපිට හරි දැනුමක් හරි තැනකින් ලැබෙන්නේ නැහැ. ලිංගික බලහීනතාවය නිසා පුද්ගලයාට ඇතිවන ගැටලු මොන වගේද? දැන් අපි පෞල් ජීවිතය තුළ විවිධ ගැටලු අපිට හවුම වෙනවා. නමුත් වෛද්‍යතුමන්ලා වෙතෙන අයගේ බහුලව දකින්න ලැබෙන ගැටලු මොනවද? එතකොට මේක වෛද්‍ය විද්‍යාත්මකව විස්තර කරලා තියෙන ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි ඒ අරුණාම එක එක්කෙනාට ආවේනික වෙනත් කතාවලුත් තියෙනවා. දැන් අපි හිතමු වෛද්‍ය විද්‍යාත්මකව විස්තර කරලා තියෙන එක නෙමෙයි සමහර අය දැන් අපි පොතේ කියලා තියෙන බලහීනතාවය ගත්තාම ඒක තිබ්බත් එයාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එයාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි නම් ප්‍රශ්නයක් නැහැ. මම ඒකට උදාහරණයක් කියන්නම්. දැන් කවුරු හරි ඉන්නවා දැන් පුරුෂ පක්ෂය ගමුකෝ. පුරුෂ පක්ෂයේ දැන් ඔය ලිංගික ගැටලු කියලා කියන්නේ එක්කෝ ඒ ලිංගික කටයුත්ත සඳහා ප්‍රමාණවත් පරිදි ශික්ෂණය ප්‍රාණවත් නොවි. එහෙම නැත්නම් ඉක්මනින් අර ශුක්‍රාණු පිටවීම අපි කියන ඉක්මනින් ධාතු පිටවීම. එහෙම නැත්නම් ඒ තමන්ගේ සහකරුවෝ හෝ සහකාරිය තෘප්තිමත් වෙනකම් ඒ ලිංගික කටයුතු සඳහා ඒ කාලය ගත කරන්න නොහැකි වීම. ඕක තමයි ඔය බලහීනතාවය කියලා අර්ථ දක්වන්නේ. එතකොට හැබැයි සමහර අය ඉන්නවා මේ ප්‍රාණවත් වීම කියන එක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෙවෙයි. ඒතකොට එයා වෙනත් ක්‍රම වලින් සමහර විට එයාගේ වින්දනය ලබා ගන්න වෙන්න පුළුවන්. එතකොට මේක අර සාපේක්ෂ දෙයක්ුත් වෙනවා සමහර අයට. එතකොට හැබැයි වැඩිපුර අර මං කියපු මුලින් කියපු දේවල් ටික හරියට තියෙන්න ඕනේ. ඒකයි කතාව. දැන් ලිංගික ගැටලු ගැන කතා කරන වෛද්‍යතුමනි වෛද්‍ය ලිංගික ගැටලු තීරවල සඳහන් වෙලා තියෙන මේ සමහර ලිංගික ගැටලුත් එක්ක කිව්වම සමහර අය කියනවා මේ මට ස්පර්ශයක් දැනුන සැනින් මට ධාතු පිට වෙනවා. සහ මේ මට රූපයක් දැක්ක සනින් ධාතු පිට වෙනවා. මට මේ දිනදා කටයුතු සිදු කර ගන්නට බෑ. මේ මට මේක පෞල් ජීවිතයකට යන්නට බයයි. මගේ සහකාරය මම කොයි ආකාරයෙන්ම මාව තේරුම් ගන්න ඉඩ දන්නේ මට දරුවන් හැදීමේ දරුවන් හදන්නට මට බැරි වේද? මේ වගේ විවිධ මේත් එක්කම එන ගැටලු තියෙනවා. මේ දේවල් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට වෛද්‍යතුමනි මෙහෙම දේවල් සිද්ධ වෙනවද? කියන්නේ ස්පර්ශ දැක්ක පමණින් කෙනෙකුට ධාතු පිට වෙන්න පුළුවන් දේ වගේ අවස්ථාවල් තියෙනවා. ඔව් ඒක ඇත්ත වශයෙන්ම එහෙම දේවල් ඕන තරම් තියෙනවා. මොකද අර මම කලින් කිව්වා වගේ රඳවා ගැනීමේ කාලය ඉතාම අඩුයි. හැබැයි මේක වෙන්නේ ඉක්මනින් උත්තේජනයක් සිද්ධ වුණාම තමයි මේක වෙන්නේ. අපි දන්නවා මේ අපේ ස්නායු පද්ධතිය තමයි මේකට සම්බන්ධ වෙන්නේ. ඒකට මේ ස්නායු පද්ධතිය උත්තේජන වෙලා ඉක්මනින්ම අර ඒක අවසාන වෙනවා උත්තේජන ගතිය. හැබැයි මෙතෙන්දී මතක තියාගන්න ඕන දෙයක් තමයි පුරුෂයෙක් කාන්තාවක් එක්ක ලිංගික කටයුතු සිද්ධ කරනකොට කොහොමත් පුරුෂයන්ගේ ලිංගික උත්තේජනය කියන එක ඉක්මනින් සිද්ධ වෙනවා. එතකොට ගැහණු කෙනෙක්ගේ ලිංගික උත්තේජන ටිකක් ප්‍රමාද වෙලා සිද්ධ වෙන්නේ. ඉතින් ඔතන පොඩි අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙන්න ඕනේ.
මොකද අර ඉක්මනින් ඔබතුමිය කිව්වාගේ ගැටලුවක් තිබුණොත් එතන යම්කිසි අර සතුටුදායක ලිංගික කටයුතු සිද්ධ වෙන්නේ නැති නිසා. මොකද කෙනෙකුට එක පාර්ශවයකට යම්කිසි ගැටලුවක් ඇති වෙන නිසා. එතකොට ඔබතුමිය කිව්ව දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් පෞල් ජීවිතයක තමන්ගේ සහකාරියට විශේෂයෙන්ම පුරුෂයෙකුට මේ දේ සිද්ධ වෙනවා නම් සමහරට සහකාරියට ඒ අවශ්‍ය තෘප්තිමත්භාවය ලබා ගන්න යම්කිසි ගැටලුවක් එනවා. ඉතින් මේ කාලයක් ගත වුණොත් අපි කියනවා අර ෆ්‍රස්ට්‍රේෂන් කලකිරීමට ලක් වෙලා සමහර විට මේ දික්කසාදේ දක්වා මේව කරුණු සිද්ධ වෙන්න පුළුවන්. සමහරට අපිට පේන්නේ නැහැ පිටින් බැලුවට. සමහරට සත්‍ය තත්ත්වයේ ඔවැනි දෙයක් වෙන්න පුළුවන්. අවවාදිතුමනේ දැන් මෙහෙම කතා කරනකොට මේ ලිංගික බෙලහීනතාවය ශනික මෝචන කියන මානසික තත්ත්වද නැත්නම් ඊට එහාගේ ගැටලුකාරී තත්ත්වද මේ ශරීරයේ යම්කිසි හෝමෝන මේ බලපෑමක් නිසා සිදුවන සිදුවීමක්ද? ඔව් මේක ලොකු කතාවක් ඇත්ත වශයෙන්ම. දැන් අපි ගත්තොත් දැන් මේ ලිංගික ගැටලු කියන ඒවා ගත්තාම ඉස්සෙල්ලා බලන්න රෝගයක් තියෙනවද කියලා. විශේෂයෙන්ම දියවැඩියාව එහෙම නැත්නම් ස්නායු ආශ්‍රිත රෝග එහෙම නැත්නම් කොලෙස්ටරෝල් වගේ රෝග තිබ්බොත් ප්‍රශ්න එනවා. ඒ වගේම සමහර ඖෂධ නිසා සමහර රෝග වලට ගන්න ඖෂධ නිසා ওই ප්‍රශ්නේ ඇති වෙන්නත් පුළුවන්. එතකොට ඒ වගේම අර ඔබතුමිය කිව්වා වගේ යම්කිසි මානසික කොටසක් තියෙනවා මේකේ. හැමතිස්සෙම රෝගයක් තිබ්බත් මානසික කොටසකුත් තියෙනවා. හැබැයි සමහරව ඉන්නවා කිසිම රෝගයක් නැහැ තියෙන මානසික කොටස. ඉතින් මේක වෛද්‍යවරයෙක් හොඳට ඇනලයිස් කරලා බලන්න ඕනේ. ඒකට සුසුකම් තියෙන වෛද්‍යවරයෙක් කාල වේලාව අරගෙන. මොකද මේ රහස්‍යභාවය රැකගෙන මොකද සෙනග කැමති නෑ තමන්ගේ තියෙන ලිංගික කටයුතු වෙනත් කෙනෙකුට ප්‍රකාශ කරන්න. මොකද ඒක හැම කෙනාගේම රහස්‍යභාවයක් සහිත දෙයක් නිසා එතකොට යම්කිසි විශ්වාසයක් ගොඩනගා ගන්න වෙනවා. සමහර වෙලාවට වෛද්‍යවරු ළඟට ගියත් එකපාරට තමන් ගැටලු කියන්නේ ටිකක් සමහර දෙවෙනි තුන්වෙනි පාර යනකොට වෛද්‍යවරයා සුහද වුණාට පස්සේ තමයි මේ ගැටලු ප්‍රකාශ කරන්නේ. ඉතින් මේක හොඳට ඇනලයිස් කරලා බලන්න ඕනේ. බලලා එතෙන්ට අවශ්‍ය පරිදි පිළියම යොදන්න ඕනේ. සුව කරගන්න පුළුවන්. මේ ගැටලු සුව කරගන්න බැරි නෑ. දැන් ඔබතුමිය ඇහුවා මේකට හේතු තවත්. එතකොට අපි රෝග ඇරුණාම අපි බලමු මොකද සිද්ධ වෙන්නේ මේ සිරුරේ මේ ප්‍රශ්න එන්නේ කියලා. අපි දන්නවා මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ අනුව අත වශයෙන් මෙතන කියන්න ඕන දෙයක් තියෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාව වගේ නෙමෙයි මේ ලිංගික ගැටලු සඳහා දේශීය වෛද්‍ය ක්‍රම ඉදිරියෙන් ඉන්නේ. ඒ කියන්න ඕනේ. මොකද මම දෙකම කරන වෛද්‍යවරයෙක් විදිහට අපි දන්නවා මේ බටහිර වෛද්‍ය ප්‍රතිකාරකම ලිංගික රෝග සඳහා තිබ්බට සාර්ථකව ලිංගික ගැටලු සඳහා නැහැ. හැබැයි අපි දන්නවා මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව විශේෂයෙන් පාරම්පරික වෛද්‍ය විද්‍යාව මේකේ තියෙනවා විශේෂම කොටස් 8ක් අෂ්ටාංග ආයුර්වේදය කියලා කියන්නේ. ඒක එක කොටසක් තමයි ඒක චැප්ටර් එකක් පරිච්ඡේදයක් මේ වාජීකරණ තන්ත්‍රය. එතෙන්ද කියලා තියෙන්නේ මේ තරුණ වයසට එළඹුණාම ඒ හරියට ලිංගික කටයුතු පවත්වාගෙන හොඳ දරුපරුරක් හදාගෙන සෞඛ්‍ය රැකගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වාජීකරණ තන්ත්‍රයේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මෙවැනි ගැටලු වලට ඉතාම සාර්ථක ප්‍රතිකාර බටහිර වෛද්‍ය විද්‍යාවට වැඩි. වෛද්‍යතුමනි මේ කුඩා කාලේ සිදුවෙනා වූ යම්කිසි වූ බලපෑම් නිසා මේ ලිංගික බෙලහීනතාවයට ඇති වෙන්නට පිළිවන් කියලා යම්කිසි මතයක් තියෙනවා. මේක එහෙම මේ කුඩා කාලේ සිදුවෙන දේවල් නිසා පසුර තරුණ වයසට එළඹෙනකොට මේ දේවල් ඇති වෙන්නට පිළිවන්ද වෛද්‍යතුමනි? ඔව් ඒකේ යම් සත්‍යතාවයක් තියෙනවා. මොකද අපි දන්නවා මේ ළමයි ගත්තාම ළමා කාලේදී ළමා අපචාර වලට ලක් වෙන්න පුළුවන්. හුඟක් අයට මේ සිද්ධ වුණත් සමහරට එළියට එන්නේ නැහැ. ඒක අම්මලා වුණත් දෙමව්පියෝ වුණත් සංගවනවා. ඊට පස්සේ මේ දරුවා සමහර විට මානසික අවපීඩනයට ලක් වෙලා කාලයක් ගත වෙලා ඊට පස්සේ විවාහ ජීවිතයට එළඹුණාට පස්සේ අන්න එයාට මේ ලිංගික ගැටලුවක් විදිහට මේක එළියට මතුවෙන්න පුළුවන්. ඒ කතාවේ ඇත්තක් තියෙනවා. එතකොට අපි කියන්නේ ළමා අපචාර. විශේෂයෙන්ම ඒ වගේ දේවල් හොයාගෙන ඒ වගේ දේවල් සිද්ධ වුණොත් විශේෂයෙන්ම කවුන්සලින් ඒ අදාළ සුසු මනෝ වෛද්‍යවරයෙකුට දාලා මේ මනස හදන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් වෙන්නේ නැහැ ලංකාවේ. ඒක හොඳ ප්‍රශ්නයක්. වෛද්‍යතුමනි දැන් ලිංගික බෙලහීනතාවය ශනික මෝචනය ගැන කතා කරනකොට බොහෝ අය කියනවා මට ඇයව දරුවක් බිහි කරන්න ඕන සමහරවල් මට මේ ධාතු ප්‍රමාණය මදි. මට මේ නිසාම නිතරම මට මේ ශනික මෝචනය ඇති වෙන නිසාද මට මේ දරුවෙක් බිහි කරන්නට දරුවෙක් සෑදීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න බැරි කියලා. එහෙම ප්‍රශ්නයකුත් ගැටලුවකුත් ඇති වෙනවා. ඒතර මේ නිරන්තරයෙන් මෙහෙම සිදුවෙන දේ දරු ඵල ලබා ගැනීමට ප්‍රමාදයකට හේතුවක් වෙනවද වෛද්‍යතුමනි? ඉතින් අනිවාර්යයෙන්ම දැන් Tamanට සාර්ථක ලිංගික සම්බන්ධයක් ඇති කරගන්න බැයි නම් අපි කියනවා මේ ප්‍රධාන ලිංගික සම්බන්ධය කියන්නේ යෝනි මාර්ග සංසර්ගය. පිරිමි කෙනෙකුගේ ශිෂ්ණය ගැහණු කෙනෙකුගේ යෝනි මාර්ගයට ඇතුල් කිරීම. ඒ සංසර්ගය කරගන්න බැයි නම් Tamanට එතකොට දරුවෙක් හදන්න තියෙන එතන ගැටලුවක් ප්‍රධාන ගැටලුවක්. හැබැයි ඒකට පිළියමක් තියෙනවා. අපි දන්නවා මේ IUI කරනවා කියලා intrauterine insemination. ශුක්‍රාණු අරගෙන තැම්පත් කිරීම. ඒකෙන් කරන්න පුළුවන්.
හැබැයි උතන තව ගැටලුවක් තියෙනවා. දැන් ඔබතුමිය අහපු ප්‍රශ්නේ මට අදහස් උනේ මේ ශුක්‍ර තරලයේ දෝෂ. එතන ලිංගික බෙරහිනතාවයම නෙමෙයි. ශුක්‍ර තරලයේ දෝෂ කියන්නේ වෙන කතාවක්. ශුක්‍රාණු ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන් ඕන කෙනෙක්ගේ. නමුත් අර සැටිස්ෆැක්ෂන් ඒ කියන්නේ සමන්ගේ ප්‍රාණෝත්තිම හොඳට තියෙන්න පුළුවන්. ශුක්‍ර තරල ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. ඒක එච්චර ලොකු දෙයක් විදිහට සලකන්නේ. හැබැයි මේකේ තියෙන ස්පර්ම් කවුන්ට් එක ශුක්‍රාණු ප්‍රමාණය තමයි ඇනලයිස් කරලා බලන්න ඕනේ. කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. එතකොට එතෙන්දි කවුන්ට් එකේ ප්‍රශ්නයක් තිබ්බොත් ශුක්‍රාණු ප්‍රමාණය යම්කිසි අඩුවක් තිබ්බොත් අන්න එතකොට ඒකට පිළියමක් යොදන්න ඕනේ. වෛද්‍යතුමන්ව හමුවන දෙන රෝගීන් අපි රෝගීන් කියලා හඳුන්වමු. එතකොට ඒ අයට ඔබතුමන්ලා දෙන උපදේශ මොනවාද මේ ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන අය කෙනෙක් නම් මේ විවිධ ධාතු කියන්නේ ශනික මෝචන වැනි විවිධ ලිංගික ගැටලු තියෙන කෙනෙක් ඔබතුමන්ලා ළඟට එනවා නම් ඔබතුමන්ලා දෙන අවවාද මොනවාද උපදෙස් මොනවද මේ රෝග සම්බන්ධයෙන්? දැන් මෙහෙමයි ඇත්ත වශයෙන්ම දැන් මම ගත්තොත් දැන් මම වෛද්‍ය ක්‍රම දෙකම සංකලනය කරන්නේ. මේක බටහිර වෛද්‍ය විද්‍යාව පමණක් යොදාගෙන කරන්න අමාරුයි. ඒක අපි හොඳටම දන්නවා අත්දැකීමෙන්ම. එතකොට මෙතන මම කලින් කිව්වා වගේ දේශීය වෛද්‍ය ක්‍රමය හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ මේකට ඉතාම සාර්ථක ප්‍රතිකාර තියෙනවා. එතකොට මේ දෙක සංකලනයෙන් මේකට ගොඩක් සාර්ථක ප්‍රතිකාර කරන්න පුළුවන්. හැබැයි මේකේ දැන් මේකට එන හේතුවක් තියෙනවා. මේ මම පොඩ්ඩක් පැහැදිලි කළොත් අපි දන්නවා අපේ ශරීරය අපි ගන්න ආහාර ජීර්ණට ලක් වුණාම දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල විස්තර කරනවා මේක ධාතු 7ක් සප්ත ධාතු කියලා කියන්නේ රස රක්ත මාංශ මේදස් අස්ථි මජ්ජා ශුක්‍ර කියලා 7කට යනවා. ඒ කියන්නේ දැන් රස ධාතුව කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඒක ජීර්ණ වෙලා ඊළඟ ධාතුවට යනවා. ඒ වගේ ස්පිරිට් එකක් හැදෙනවා ඒකේ. ශුක්‍ර ධාතු. ඊළඟට ඕජෝ ධාතුව කියලා තියෙනවා. ඉතින් මේ සප්ත ධාතු පිරිහුණාම තමයි මේ ප්‍රශ්නේ එනවා කියලා කියන්නේ. එතකොට දැන් දේශීය වෛද්‍ය ක්‍රමයෙන් තුල අපි හිතමු කවුරු හරි මේ ප්‍රාණෝත්තිම කාගේ හරි සිද්ධ වෙන්නේ මේ ප්‍රාණවත් වෙන්න කියලා මේ බටහිර ඖෂධ වගේ කෙලින්ම එතෙන්ට දෙන ටාගට් ඖෂධයක් නැහැ. අපි කරන්නේ මොකද්ද? අර සප්ත ධාතු කියන එක හදන එක කරන්නේ. ඒකට තමයි බෙහෙත් දෙන්නේ. ඒක මුළු සිරුරටම යන කතන්දරයක් තියෙන. ඒකනේ එවැනි ක්‍රමවලින් බෙහෙතක් ගත්තාම මේක අල්ලලා හිටින්නේ. දැන් බටහිර වෛද්‍යය මේක අල්ලලා හිටින්නේ නැහැ. හරිද? මොකද හැබැයි හේතුවක් හොයාගෙන ප්‍රතිකාරයක් කරන්න පුළුවන් දෙයක් නම් හේතුවට බෙහෙත් කළාම හරියනවා. නමුත් හේතුවක් නැතුව වෙන ප්‍රශ්නයක් නම් අන්න දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල තමයි ප්‍රතිකාර සාර්ථක ප්‍රතිකාර තියෙන්නේ. ඉතින් මේක ටිකක් ගැඹුරු කතාවක් ඇත්ත වශයෙන්ම. ඉතින් හුඟක් අය බලාපොරොත්තු වෙන්නේ මේ ෂණික ප්‍රතිකාර. එහෙම කරන්න බෑ මේකට. තිර ප්‍රතිකාරයක් ලබා ගන්න ඕන. ටිකක් දිගයි කතාව. මෙතන මට තව උදාහරණ ටිකක් කියන්න ඕනේ. මොකද්ද අපි දන්නවා සප්ත ධාතු පිරිහෙන රෝග. එකක් තමයි දියවැඩියාව. ඒ දියවැඩියා රෝගී මේ තත්ත්වය බහුලව දකින්න පුළුවන්. මොකද එයාගේ අර සප්ත ධාතු පිරිහිලා තියෙනවා. ඉතින් ඒ වගේ අපි හිතමු පිළිකා රෝගියෙක් කියලා එයාගේ සප්ත ධාතු පිරිහිලා තියෙනවා. ඒතකොට එවැනි රෝගීන් සමහරට 100%ම හදන්න බෑ. මොකද අර සප්ත ධාතු 100%ම ගන්න බෑ. දේශීය ඖෂධයක් දුන්නත්. මොකද කල් ගත වෙලා නිසා. හැබැයි යම් පමණකට කරන්න පුළුවන්. ඉතින් කෙසේ වුණත් මම කියන්නේ වෛද්‍ය ක්‍රම දෙකම සංකලනයෙන් කළොත් සෑහෙන දෙයක් කරන්න පුළුවන්. වෛද්‍යතුමනි දැන් මේ වැඩසටහන බලන් ඉන්න බොහෝ පිරිසකට මේ ගැටලුවට මුහුණ දීලා ඉන්නවට වෙන්නට පුළුවන්. ඔවුන් දැන් මේ වැඩසටහන බලලා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම තියෙන ගැටලුවක් විදිහට ඒ අය හිතන් ඉන්නවා ඇති මේක Tamanට සුව කරන්න බෑ. ඒ නිසා මම මේක විඳවගෙන හංගගෙන මගේ මනසේම තියාගෙන මම මේ මගේ පාඩුවේ ඉන්නවා කියලා එහෙම හිතන පිරිසක් ඉන්නවා ඇතිනේ වෛද්‍යතුමනි. අනිවාර්යයෙන්ම ඉන්නවානේ. එතකොට ඒ වගේ අයට දෙන්න පුළුවන් පණිවිඩ මොකක්ද වෛද්‍යතුමනි? මේ දේවල් තවත් රෝගී තත්ත්වයක් නෙවෙයි මේක සුව කරන්න පුළුවන් කියන මතේ ඔබතුමාලගේ තියෙන නිසා මොකද්ද එවැනි රෝගීන්ට දෙන්න පුළුවන් උපදේශය? දැන් මෙතන ඇත්ත වශයෙන්ම හැමතිස්සෙම අපි රෝගයක් ගත්තාම ගැටලුවක් ගත්තත් ඒක හොඳට ඇනලයිස් කරලා බලන්න ඕනේ. දැන් ඉස්සර කාලේ වගේ බෙහෙතක් කරන්න බෑ. මේ හරි රෝග නිදානය මේ අඳුරගන්න නැතුව. එතකොට අපි එතෙන්ට එන්න නම් යම් කිසි වෙලාවකට බටහිර වෛද්‍ය අත්‍යවශ්‍ය වෙනවා. මොකද පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට එවැනි දේවල් තියෙනවා. එතකොට හුඟක් අයට මෙවැනි ගැටලු තියෙනකොට ඒගොල්ලෝ සුසුකම් තියෙන වෛද්‍යවරු ගාට යනවා අඩුයි. එතකොට කවුරු හරි කියන දෙයක් අහලා සමහරට වෛද්‍යවරු ගාවට ගිහිල්ලා එක්ක වෛද්‍යවරු කියා ගන්න අය ගාවට ගිහිල්ලා ප්‍රතිකාර කරනවා සුවයක් ගන්න බෑ. ඊට පස්සේ එයා කල්පනා කරනවා මට මේක සුව කරගන්න බෑ. මේක හරියන වැඩක් නෙමෙයි කියලා. ඒක එක හේතුවක්. ඊළඟ එක තමයි සුසුකම් තියෙන වෛද්‍යවරයෙක් හොයාගන්නත් ලේසි නෑ. එහෙම හේකුත් තියෙනවා. එහෙම ලේසි නෑ මේක අවබෝධයක් තියෙන්නේ කාටද කියලා. මොකද සමහර අය බෝඩ් ගහලා මේ ගැටලු වලට බෙහෙත් කරනවා කියලා හැමතැනම ගහලා තියෙනවා. වෙළඳ ප්‍රචාර තියෙනවා. අන්තර්ජාලයේ තියෙනවා. හැබැයි සාර්ථක නැහැ. ඉතින් ඕකයි හේතුව. ඉතින් එවැනි දේවල් තියෙනවා.
ඉතින් මම කියන්නේ දැන් මම දකින දේ තමයි විශේෂයෙන්ම මම දැන් ලිංගාශය රෝග සායනික වැඩ කරන හින්දා රජේ අපි ළඟට එන ලෙඩ්ඩු අපි කියනවා අපිට කරන්න පුළුවන් දේ අපි පරීක්ෂා කරලා බලනවානේ මේක බෙහෙතකින් කරන්න පුළුවන් දෙයක්ද කියලා. ඊට පස්සේ අපිට වෙනත් අපි සූස්කම් තියෙන වෙනත් අයට සමහර අවස්ථා තියෙනවා විශේෂයෙන්ම මම ගත්තා. අපි ඒ යොමු කිරීම කරලා හරි ප්‍රතිකාර ලබා දෙනවා. ඔබට යම්කිසි රෝග තත්ත්වයක් තියෙනවා නම් කල් අරින්නට එපා. ඔබ යම්කිසි රෝග තත්ත්වයක ලක්ෂණයක් හෝ තිබෙනවා නම් ඒක දැනුවත් වෙලා වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ සේවය අනිවාර්යෙන් ලබා ගත යුතුයි. ඒ නිසාම තමයි ආරෝග්‍ය අපේ හැම දැනුවත් කිරීම. වෛද්‍යතුමනි මේ විෂයන් මේ විදිහට අපිට මේ පුංචි වෙලාවක් අරගෙන කතා කරන්නට බෑ. වෛද්‍යතුමනි ඔබතුමාගේ වෛද්‍ය සේවයත් එක්ක බටහිර වෛද්‍ය විද්‍යාවයි දේශීය පාරම්පරික වෛද්‍ය විද්‍යාවයි මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්ක මේ ලෙඩුන් රෝගීන් සුවපත් කිරීමේදී ඔබතුමාන්ට ලැබෙන දායාදේ මොකක්ද? මේ තියෙන මේ ඊටාම වටිනා සේවයක් නේ. එතකොට මේ හැම එකම සංකලනයෙන් කොහොමද වෛද්‍යවරයෙකු විදිහට ඔබතුමාට මේ රෝගියෙකුට දෙන්න පුළුවන් මේ ප්‍රතිලාභ? ඔව් ඒත් වශයෙන්ම දැන් ගොඩක් දැන් අපි මුලින්ම අපේ වැඩසටහන වල සඳහන් කළානේ මේ රස වෛද්‍ය විද්‍යාව කියන එක. ඒක ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සහ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල තියෙන සුවිශේෂී අංශයක්. මොකද රස වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරන්නේ විස ද්‍රව්‍ය අරගෙන ඒකේ විස මරලා ගන්න විශේෂයෙන්ම රසදිය ප්‍රමුඛව තියෙන විස ද්‍රව්‍ය. එතකොට අන්න ඒම ක්‍රමය රස වෛද්‍ය විද්‍යාව ඊටාම සාර්ථකයි මේම කටයුතු වලදී. ඉතින් ඒක හුඟක් වෙලාවට දැනුවත්ව කරන්න ඕනේ. විශේෂයෙන්ම රස බෙහෙතක් වැරදුනොත් මේ ලොකු ගැටලු ඇති වෙනවා. ඉතින් ඒකට මට හිතෙන්නේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල තියෙන දැනුම ප්‍රමාණවත් මදි. මොකද ඒ කාලේ ඒක භාවිතා කරලා තියෙනවා ඒක හරි. නමුත් අද කාලේ එහෙම නෙමෙයි යමක් විස වෙනවද කියලා අර විශේෂ වකුගඩු සහ අක්මාවට බලපානවද කියන එක අපිට අඳුරගන්න පරීක්ෂණ තියෙනවා. එතකොට අපිට ඒක කරන්න පුළුවන් මෙවැනි බේතක් දෙනකොට යම් කිසි වෙලාවකට මේක අගුණයක් එනවද කියලා. ඉතින් අපිට අන්න ඒ වගේ ටිකක් උසස් තලයේ ප්‍රතිකාරකම කරන්න පුළුවන් වේදම සැරයි. හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. දැන් සමහර සෙනඟ විශේෂම රෝගීන් ඉන්නවා. රෝගීන් ගත්තාම ඒගොල්ලන්ට සියලු දේ තියෙනවා. නමුත් මේ පැත්තේ තියෙන ගැටලු තියෙනවා. ඉතින් අර සල්ලි කොච්චර තිබ්බත් ඇති වැඩක් නැහැ. එතකොට එවැනි රෝගියෙකුට අපි යම්කිසි මේ වගේ ප්‍රතිකාරයක් කළාම එයාට ඉතින් ඒක ලොකු දෙයක් ඇත්ත වශයෙන්ම. ජීවිතේටම වැදගත් දෙයක් නේ. ඉතින් ඒක ඒ ලෙඩාට තමයි ඒක තියෙන්නේ. ඉතින් අපිට නම් ඉතින් තවත් එක් රෝගියෙක් පමණයි ගොඩක් වෙලාවට. මොකද අපි නිරන්තරයෙන්ම රෝගීන් බලන නිසා. නමුත් අර රෝගියාගේ පැත්තෙන් ගත්තාම එයාට ඒක සමහර ජීවිත කාලෙම ලොකු දෙයක් වෙනවා ඉතින්. මේ ලිංගික රෝග ගැන කතා කරන වෛද්‍යතුමනි ලිංගික දැන් අපි මේ අවසාන වශයෙන් මේ දේ මම ඔබතුමාගෙන් අහන්නේ ලැජ්ජාව නිසා හංගගෙන ඉන්නවනේ මේ දේවල් කියන්න බෑ. හැබැයි කොහේ හරි තැනක හෝ කවුරු හරි කිව්වොත් මේ ගොඩ බෙදගම් කියලා කියන වෛද්‍යතුමනි ඒක එහෙම දේවල් වලට මොහොන් යොමු වෙලා ඒ තාත්තේ උත්සන්න වුණාම තමයි වෛද්‍යවරයෙක් ළඟට එන්නේ. එහෙම අයට දෙන්න පුළුවන් උපදේශය මොකද්ද මේ ගොඩ බෙදගම් කියන දේවල් අපිට මේ වගේ දේවල් වලට යොමු වෙන්න බැහැනේ වෛද්‍යතුමනි. ඒතකොට එහෙම පිරිසකුත් ඉන්නවා අපේ රටේ. ඔව් දැන් ඇත්ත ඒ කියන කතාව. මොකද දැන් අපි වෛද්‍ය ක්‍රම ගත්තාම අත් බෙහෙත් කියලා තියෙනවා. ඔබතුමී කිව්වා ගොඩ වේදකම් කියලා තියෙනවා. ඊළඟට නියම ආයුර්වේද ප්‍රතිකාර තියෙනවා. නියම දේශීය වෛද්‍ය ප්‍රතිකාර තියෙනවා. ගොඩ වේදකම් කියලා කියන්නේ මේ කිසිම ප්‍රවිධයකට නැති ප්‍රතිකාර කටින් කට යන්නේ. එතකොට ඒකේ අපි දන්නේ මොනවද භාවිතා කරන්නේ මොන විදිහට මාත්‍රාව කොහොමද අගුණ වෙන්න පුළුවන්. වෙනත් රෝග හැදෙන්න පුළුවන්. එතකොට මේ ගොඩ වේදකම් හරියන්නේ මේක ඇත්ත වශයෙන්ම අපි දන්නවා මේ මම කලින් මුලින්ම කිව්වා දේශීය වෛද්‍ය ක්‍රමයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සාර්ථක ප්‍රතිකාර තියෙනවා කියලා. එතකොට ඒ සම්බන්ධයෙන් සුදුසුකම් අය ඉන්නෝනේ මේ දැනුවත් අය විශේෂඥ උදවියක් තියෙනෝනේ එමාංශෙත්. ඉතින් ඒගොල්ලන්ටත් පුළුවන් මේකට බෙහෙත් කරන්න ඇත්ත වශයෙන්ම. හැබැයි මේ සමහරව ඉන්නවා මේ වෛද්‍යවරු කියලා පෙනී සිටින අය. ඒගොල්ලන්ට සුදුසුකම් නැහැ. ඒගොල්ලෝ අර යම් දේවල් කතා කරනවා. නැත්තේ නෑ. ඖෂධ ගැන කතා කරනවා. බෙහෙත් නියම කරනවා. නමුත් පළපුරුද්දක් නැහැ. ඉතින් දේශීය වෛද්‍ය ක්‍රමයේ උඩ ඉන්න හොඳ දැනුමක් තියෙන අය මේකට අත ගහනවා නම් ඇත්තටම ප්‍රතිකාරයක් කරගන්න පුළුවන්. ඉතින් අර ඔබතුමී කිව්වා වගේ මේක මේ ඉදිරියට එන්න බය ලැජ්ජාව තියෙන කතන්දරයක්නේ. ඉතින් මේක මම හිතන්නේ වැඩිහිටියෝ විතර අපේ රටේ විශේෂයෙන්ම අපේ වගේ රටවල තමයි මේ ගැටලුව තියෙන්නේ. නමුත් වෛද්‍ය විද්‍යාව දියුණු සාමාන්‍ය දියුණුයි කියන සම්මත රටවල් වල මේම ගැටලු ඉක්මනින්ම විසඳ ගන්න. මොකද ආපු ගමම වෛද්‍යවරු එක ගිහිලා කතා කරලා විශේෂ මනෝ වෛද්‍යවරු ගැලපෙන අය ඒ ලිංගික රෝග විශේෂඥයෝ හම්බ වෙනවා. ඒගොල්ලෝ ඒවට පිළියම් යොදා ගන්නවා. යොදාගෙන එහෙම නැත්නම් ඒ ප්‍රතිකාර ක්‍රම නැත්නම් මම කියන්නේ මේ එකම වෛද්‍ය ක්‍රම තියෙනවා කියලා. තවත් වෛද්‍ය ක්‍රම මේ තමහර රටවල් වලට ආවේනික ක්‍රම තියෙනවානේ. විශේෂයෙන්ම දේශීය වෛද්‍ය ක්‍රම තියෙනවා එක එක රටවල් වලට ආවේනික. දැන් චීනය ගත්තොත් චීනට ආවේනික දේශීය වෛද්‍ය ක්‍රම තියෙනවා. ඒගොල්ලන්ගේ ක්‍රමත් ඇති මේකට ඕන තරම්. අන්න ඒ වගේ.
එතකොට ඒ වෛද්‍ය ක්‍රම හරියට යොදන්න ඕනේ. හරි. අද දවසේ අපි කතා කරේ ලිංගික බැලහීනතාවය සහ ශ්‍රණික මෝචනය. ඉතින් මේ දේවල් මේ පුංචි වෙලාවක් අරන් කතා කරන්නට බෑ. හැබැයි ඔබට යම් කිසි ලිංගික ගැටලුවක් තිබේ නම් වෛද්‍ය ජයන්ත අමරසිංහ මහතා මුණ ගැහෙන්නට පුළුවන්. Google කරාම එතුමාගේ සියලුම විස්තර ඔබට ලබා ගන්නට හැකි සහ දුරකථන අංකයන් සහ එතුමාගේ සේවාවන් ලබා ගත ස්ථාන මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් ජයන්ත අමරසිංහ මහතාට ඔබතුමා මේ වැඩසටහනට මේ විදිහට සම්බන්ධ වෙලා මේ පුංචි වෙලාවේ හරි අපේ ප්‍රේක්ෂකයා වෙනුවෙන් වටිනා දැනුමක් එකතු කළාට ඔබතුමාට බෙහෙවින්ම පිං කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබතුමාට ඒ ප්‍රාර්ථනාවත් එක්ක අද දවසේ අපි ඔබ නිවසින් සමුගෙන යන ආයිබෝවන් ඔබතුමාටත් ආයිබෝවන්. ආයිබෝවන්.